හරි. එතකොට අද අපිට තියෙන්නේ චලිතයේ කොටසේ චලිත ප්‍රස්ථාරය යටතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීම ගැන කතා කරා. හරිද? හරි. එතකොට මාතෘකාව ලියා ගන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීම. 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 හරිද? මේක ගැන කතා කරද්දී අපි මුලින්ම බලන්න ඕනි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අර විස්ථාපන කාල ප්‍රස්ථාරයක බැලුවා වගේ සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක බලන දේවල් ටිකක් අපි තියෙනවානේ. එකක් ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය, අනුක්‍රමණය සහ වර්ගඵලය කවුද කියන එක. හරිද? ඒ රාශියෙන් කවුද කියන එක ගැන අවධානයක් අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තොත් මම මාතෘකාව මකන්නම්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තොත් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය මගින් කියන්නේ මොකක්ද? අන්තක්ඛණ්ඩය මගින් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය මගින් කියන්නේ මොකක්ද? ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය. අනුක්‍රමණය මගින් කියන්නේ මොකක්ද? ත්වරණය. ත්වරණය, රේඛීය ත්වරණය. යටත් වන වර්ගඵලය මගින් කියවෙන්නේ මොකක්ද? x අක්ෂරයට යන විස්ථාපන වර්ගඵලය. වෙනස. විස්ථාපන වෙනස. ඔය කියන රාශීන් තුන අවබෝධයේ තියෙනවා. අපි ප්‍රස්ථාරම් දෙද්දී අපිට මේ වර්ගඵලය කියන එක ඕනේ නැහැ. මොකද අපිට අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය තියෙනවා නම් ප්‍රස්ථාරයේ හැඩතලය අඳින්න පුළුවන් අපිට. හරිද? ඒ නිසා මේ විස්ථාපන වෙනස ගැන හරිද? අපි අවධානය යොමු කරන්නේ නැහැ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර අඳිද්දී. අපි බලන්නේ මොනවද? ආරම්භක ප්‍රවේගය කියන ආරම්භක ප්‍රවේගය එහෙම නැත්නම් අන්තක්ඛණ්ඩය මොකක්ද කියන එකයි. ඊළඟට අනුක්‍රමණය වෙච්ච ත්වරණය මොකක්ද කියන එක දිහා විතරයි සාමාන්‍යයෙන් බලන්නේ. මේ වර්ගඵලය දිහා අපි ඕනෙම වුණොත් බලනවා අර ප්‍රස්ථාර හැඩතලය හරිද කියලා වගේ අවබෝධයක් ගන්න. අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? හරි. ලියා ගන්න මෙහෙම. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීමේදී ප්‍රවේග කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීමේදී පහත කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. 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 පළවෙනි එක හරි. අපි ඒතර ලිව්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක හැඩතල නිර්මාණය කිරීමේදී පහත කරුණු පිළිබඳව අවධානය යොමු කෙරේ. පළවෙනි එක ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය වන ආරම්භක ප්‍රවේගය මත අන්තක්ඛණ්ඩය ධනද ඒ කියන්නේ C ධනද, අන්තක්ඛණ්ඩය ඍණද ඒ කියන්නේ C ඍණද, අන්තක්ඛණ්ඩය බිඳුවද ඒ කියන්නේ C බිඳුවද යන්න තීරණය කිරීම. අපි බලනවා අන්තක්ඛණ්ඩය ධනද ඍණද බිඳුවද කියන එක. දෙවැනි එක
ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වන ත්වරණයේ විචලනය පිළිබඳව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වන ත්වරණයේ විචලනය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වන ත්වරණයේ විචලනය ඊළඟ එක රෝම ඉලක්කම් 3 තුන්වෙනි කරුණ මොකක්ද ප්‍රස්ථාරයේ x අක්ෂයට යටත් වන වර්ගඵලය වන ප්‍රස්ථාරය x අක්ෂයට යටත් වන වර්ගඵලය වන ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාවට යටත් වන වර්ගඵලය වන ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාවට යටත් වන වර්ගඵලය වන ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාවට යටත් වන වර්ගඵලය වන විස්ථාපන වෙනස කොතෙක්ද යන්න විස්ථාපන වෙනස පිළිබඳව එයයි විස්ථාපන වෙනස පිළිබඳව හරිද ඔය කියපු කරුණු තුන ගැන මම උතන කිව්වේ ඔගේ පළවෙනි දෙක දිහා විතරයි අපි ප්‍රස්ථාරම් දෙද්දි බලන්න හරිද වෙනම ලියන්න එයනුව මෙම හැඩතල නිර්මාණය කිරීමේදී එයනුව මෙම හැඩතල නිර්මාණය කිරීමේදී එයනුව මෙම හැඩතල නිර්මාණය කිරීමේදී අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දෙස පමණක් බැලීම ප්‍රමාණවත් වේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දෙස පමණක් බැලීම ප්‍රමාණවත් වේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දෙස පමණක් බැලීම ප්‍රමාණවත් වේ ප්‍රමාණවත් වේ හරි අපි අර අවස්ථා 15 කතා කරලා ඉමු අවස්ථා 15 හරිද මොකක්ද අවස්ථා 15 ආරම්භයේදී නිශ්චලයි ඒ කියන අවස්ථා ටික හරිද එන්න අපි එකට අදාළ ටික ලියාගමු ලියන්න පහත දැක්වෙන සියලු අවස්ථාවන් වලදී පහත් දැක්වෙන සියලු අවස්ථාවන් වලදී සියලු චලිතයන් ඕලක්ෂයෙන් ආරම්භ වන අතර 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 කැපිටල් A අනු ධන සීමාවේ පවතින ලක්ෂයක් ලෙසත් 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 කැපිටල් B අනු ඍණ සීමාවේ පවතින ලක්ෂයක් ලෙසත් 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 සැලකිය හැක සැලකිය හැක සැලකිය හැක සැලකිය හැක සැලකිය හැක හරි පළවෙනි එක
වස්තුවක් ඕලක්ෂයේ නිශ්චලව සිටීම. වස්තුවක් ඕලක්ෂයේ නිශ්චලව සිටීම. වස්තුවක් ඕලක්ෂයේ නිශ්චලව සිටීම. මං අවස්ථා 15 එක දිගට දෙන්නද? අමාෂා हाँ सर ඉඩ තිය ලියන්න. වස්තුවක් ඕලක්ෂයේ නිශ්චලව සිටීම. ඉඩ තියන්න මේක ඇඳලා ප්‍රස්ථාර හැඩතල යඳින්න. ඊළඟට දෙවෙනි එක වස්තුවක් O සිට A දක්වා O සිට A දක්වා O සිට A දක්වා O සිට A දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. වස්තුවක් O සිට A දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. වස්තුවක් O සිට A දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. ඊළඟ එක වස්තුවක් O වලින් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භා. 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 කැපිටල් A දක්වා ත්වරණය වීම. කැපිටල් A දක්වා ත්වරණය වීම. කැපිටල් A දක්වා ත්වරණය වීම. හතරවෙනි එක වස්තුවක් O වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. 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 A දක්වා මන්දනය වී A දක්වා මන්දනය වී A හිදී නිශ්චල වීම. 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 A හිදී නිශ්චල වීම. ඊළඟ එක වස්තුවක් A වල නිශ්චලව සිටීම. වස්තුවක් A වල නිශ්චලව සිටීම. වස්තුවක් A වල නිශ්චලව සිටීම. ඊළඟ එක වස්තුවක් A සිට O දක්වා වස්තුවක් A සිට O දක්වා වස්තුවක් A සිට O දක්වා A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. වස්තුවක් A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. නියත ප්‍රවේගයෙන් චලිත වීම. නියත ප්‍රවේගයෙන් චලිත වීම. ඊළඟ එක වස්තුවක් A වලින් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භා. 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 O දක්වා ත්වරණය වීම. O දක්වා ත්වරණය වීම. O දක්වා ත්වරණය වීම. ඊළඟට වස්තුවක් A වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. වස්තුවක් A වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. වස්තුවක් A වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. නියත මන්දනයෙන් O දෙසට චලිත වී. නියත මන්දනයෙන් O දෙසට චලිත වී. නියත මන්දනයෙන් O දෙසට චලිත වී. O හිදී නිශ්චල වීම. O හිදී නිශ්චල වීම. දැන් කීයද? 8යිද? 8යිද? ඔව් සර් හරි.
මේකේ යන විදිහ තේරෙනවද? රටාවක් තේරෙනවද? මේක අවස්ථා මම තව දෙනවා ඉස්සරහට. ඒ අවස්ථාව වලට රටාවක් තේරෙනවද? සිය හැකි සියලුම අවස්ථා ඕවල ඉන්නවා. ඕ ඉඳන් ඒට යන්න පුළුවන් ක්‍රම තුනයිනේ. එක්කෝ ඒකාකාර ප්‍රවේගය, එක්කෝ ත්වරණය, එක්කෝ මන්දනය. අවස්ථා තුනෙන් මෙතෙන්ට ආවා. මෙතන නිශ්චලව හිටියා. මෙතනින් අවස්ථා තුනෙන් මෙතෙන්ට ආවා. දැන් මෙතනින් මෙතෙන්ට අවස්ථා තුනෙන් යන්නේ. ලියන්න. 9 වෙනි එක. අංශුවක් O සිට B දක්වා අංශුවක් O සිට B දක්වා අංශුවක් O සිට B දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. අංශුවක් O සිට B දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. අංශුවක් O සිට B දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. නියත ප්‍රවේගයෙන් චලිත වීම. ඊළඟට අංශුවක් O වලින් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භා. 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 නියත ත්වරණයෙන් B දක්වා පැමිණීම. 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 ඊළඟට අංශුවක් O වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. අංශුවක් O වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. අංශුවක් O වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. නියත මන්දනයෙන් B දක්වා පැමිණ. නියත මන්දනයෙන් B දක්වා පැමිණ. නියත මන්දනයෙන් B දක්වා පැමිණ. B හිදී නිශ්චල වීම. නියත මන්දනයෙන් B දක්වා පැමිණ. B හිදී නිශ්චල වීම. B හිදී නිශ්චල වීම. 12 වෙනි එක. 12 වෙනි එක. අංශුවක් B වල නිශ්චලව සිටීම. 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 ඊළඟට 13 අංශුවක් B සිට O දක්වා අංශුවක් B සිට O දක්වා අංශුවක් B සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. අංශුවක් B සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. ඊළඟ එක අංශුවක් B වල නිශ්චලතාවයෙන් චලිතය ආරම්භා. අංශුවක් B වලින් 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 නිශ්චලතාවයෙන් චලිතය ආරම්භා. නියත ත්වරණයෙන් O දක්වා පැමිණීම. නියත ත්වරණයෙන් O දක්වා පැමිණීම. නියත ත්වරණයෙන් O දක්වා පැමිණීම. ඊළඟට අංශුවක් B වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. අංශුවක් B වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. අංශුවක් B වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය ආරම්භා. නියත මන්දනයෙන් O දක්වා පැමිණ. නියත මන්දනයෙන් O දක්වා පැමිණ. O හිදී නිශ්චල වීම. නියත මන්දනයෙන් O දක්වා පැමිණ. O හිදී නිශ්චල වීම. නියත මන්දනයෙන් O දක්වා පැමිණ. O හිදී නිශ්චල වීම. 15යිද?
15යිද? අමාෂා? ඔව් සර්. හරි. එතකොට 14 මට චූට්ටක් කියවන්න පුළුවන්ද? 14 වෙනි එක. ඔව් සර් 15 හරි. හරි. 14 චූට්ටක් කියව. අංශුවක් B වලින් නිශ්චලතාවයෙන් චලිතයට පාන අංශුවක් B වලින් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ චලිතය ආරම්භ නියත ත්වරණයෙන් නොදක්වා පැමිණේ. හරි. බලන්න පළවෙනි එක අංශුවක් ඕල නිශ්චලව සිටීම. අංශුවක් ඕල නිශ්චලව හිටියාම එයාගේ අන්තක්කණ්ඩය වෙන්නේ කවුද? අන්තක්කණ්ඩය වෙන්නේ කවුද? ආරම්භක ප්‍රවේගයනේ. නිශ්චල වෙන්නවා නම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් c බිඳුවයි. අන්තක්කණ්ඩය වෙන්නේ කවුද? sorry අන්තක්කණ්ඩය තමයි. අන්තක්කණ්ඩය වෙන්නේ කවුද? බිඳුවයි. අය අන්තක්කණ්ඩය කියන ආරම්භක ප්‍රවේගය. ඉතින් ඒ ආරම්භයේදී නිශ්චල නම් එයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් c බිඳුවයි. අනුක්‍රමණය කියන ත්වරණය. ඉතින් නිශ්චල වෙන කෙනෙකුට ත්වරණයකුත් නැහනේ. එහෙනම් මොකද වෙන්නේ? එමුත් බිඳුවයි. ප්‍රස්ථාර හැඩතලය කොහොමද දෙන්නේ? එන්න මේ වගේ. මේක තේරුණාද? මේක ඔව් තේරුණාද? සර්. හරි. මේක දාගෙන එතනින් හැටි ඉතුරු ටික කරන්න බලන්න. පොඩි වෙලාවක් දෙන්නම් එතනින් හැටි ඉතුරු ටික කරන් යන්න බලන්න.
හරි බලන්න එතකොට දෙවැනි එකේදී කියනවා අංශුවක් O ඉඳන් A දක්වා නියත ප්‍රවේගයෙන් යනවා කියලා. ප්‍රවේගය නියතව තියාගෙන නියත ප්‍රවේගයෙන් යනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ආරම්භක ප්‍රවේගය ධන පැත්තට පවතිනවා. එහෙනම් c කීයද? c ධන. නේද? ආරම්භක ප්‍රවේගයක් පවතිනවා යාට. නේද? ප්‍රවේගයේ පවතින්නේ ධනයේ සලකන දිශාවට. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ ධන. එහෙනම් අන්තක්ඛණ්ඩයේ ධන. අනුක්‍රමණයක් නැහැ. ඇයි ත්වරණයක් නැහැනේ. හැඩතලයේ කොහොමද එන්නේ? වෙන්න මේ වගේ. අමාච මෙහෙම ආවද? ඔව් සර්. හරි. ඊළඟට තුන්වෙනි එක අංශුවක් O සිට A දක්වා නියත ත්වරණයෙන් චලිත වීම. මෙතන නිශ්චලතාවයෙන් පටන් ගන්නෙ. නිශ්චලතාවයෙන් පටන් අරන් ප්‍රවේගය වැඩි කරන් මෙතෙන්ට එනවා. ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එහෙනම් අන්තක්ඛණ්ඩය බිඳුවයි. අනුක්‍රමණය අපි අනුක්‍රමණය කියන තරණයනේ. ධන නියතයක් නේද? ධන පැත්තට නියතයක්. හැඩේ මොන වගේද? මේ වගේ. අන්තක්ඛණ්ඩයේ බිඳුවේ අනුක්‍රමණය ධන නියතයක්. බලන්න එතකොට ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් වෙනවා මෙතන මේ. ඒ විදිහට එන්න ඕනේ. හරිද? අමාශා හරිද? හරි සර්. හරි. හතරවෙනි එක ඕලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය පටන් අරන් ඒ දක්වා ඇවිල්ලා නිශ්චල වෙනවා. ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ? ආරම්භක ප්‍රවේගයේ ධන. එහෙනම් අන්තක්ඛණ්ඩයේ ධන. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ත්වරණය ඍණ මන්දනයක්නේ. ඒක නියතක්. ඒ ත්වරණය නියතයිනේ. කොහොමද එන්නේ? අවසානයේ බිඳුවක් වෙන්නත් ඕනේ. මේ විදිහට. මෙතන බිඳුවක් වෙනවා. අමාශ මේක ආවද? ඔව් සර්. හරි. පස්වෙනි එක අංශුවක් A වල නිශ්චලව සිටීම. කොහොමද එන්නේ? අංශුවක් නිශ්චලයි කියන්නේ ආරම්භයේදීම මොකද වෙන්නේ? අන්තක්ඛණ්ඩයේ බිඳුවයි අනුක්‍රමණයත් බිඳුවයි. නේද? මේ වගේ එන්නේ. x අක්ෂය ඔස්සේ යන රේඛාවක්. අමාශ මේක ආවද? ඔව් සර්. හරි. 6 වෙනි එක අංශුවක් A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. මේ පැත්තට යනවා නියත ප්‍රවේගය.
ඒ කියන්නේ මොකද්ද? ආරම්භයේ ප්‍රවේගයක් තියෙනවා ඍණ පැත්තට. ඒ නිසා අන්තක්ඛණ්ඩයේ ඍණ. අනුක්‍රමණයක් නැහැ. නේද? එතන මොකක්ද දෙන්නේ? අන්තක්ඛණ්ඩයේ ඍණ අනුක්‍රමණයේ බිඳුවක් වෙච්ච රේඛාවක් කියන්නේ මේ වගේ එකක්. මේක අවදමවශ මේ 6. ඔව් සර්. හරි. ඊළඟට 7 වෙනි එක ඒ වල නිශ්චලතාවයෙන් පටන් අරන් ත්වරණයෙන් යනවා O දක්වා. මොකක්ද දෙන්නේ එතකොට? ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් නිසා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. අනුක්‍රමණය ඍණ පැත්තට තියෙන්නේ. නේද? ඒ කියන්නේ ත්වරණය මොකද වෙන්නේ? ත්වරණය අපි සලකන්නේ කොහෙටද? ඍණ පැත්තට වැඩි වෙනවා. ප්‍රවේගය ඍණ පැත්තට යනවා කියන්නේ ත්වරණය තියෙන ඍණ පැත්තට. මොකක්ද දෙන්නේ? මේක ත්වරණය මොකද්ද මේ? ඍණ පැත්තට වැඩි වෙන නිසා ඍණ පැත්තට ත්වරණයක්. ඒ කියන්නේ ඍණ ත්වරණයක්. අනුක්‍රමණයේ ඍණ නියතයක්. කොහොමද නේ බිඳුවෙන් පටන් ගන්න ඍණ නියතයක්. මේක ආවද? ඔව් සර්. හරි. 8 වෙනි එක කොහොමද දෙන්නේ? ඒ වලින් ඉහළ ප්‍රවේගයෙන් පටන් අරන් ප්‍රවේගය අඩු කරන් ඇවිල්ලා ඕවල නිශ්චල වෙනවා. ආරම්භයේදී එයාගේ අන්තක්ඛණ්ඩය මොකද වෙන්නේ? ආරම්භක ප්‍රවේගය ඍණ පැත්තට තියෙන. එහෙනම් ඍණ අන්තක්ඛණ්ඩයක්. අනුක්‍රමණය අපි ඍණ කියලා ප්‍රවේගයට මොකද වෙන්නේ කියන්නකෝ. ප්‍රවේගයට මොකද වෙන්නේ? ඍණ කියලා සලකන පැත්තට අඩු වෙන කියන්නේ ත්වරණය මොකද වෙන්නේ එහෙනම්? අඩු වෙනවා. ඔව්. ත්වරණය මොකද වෙන්නේ එතකොට? මේ පැත්තට ඍණ පැත්තට ඍණ අඩු වෙන හින්දා මන්දනයක්. මේක ධන ත්වරණයක් නේද? මේ ත්වරණය ධන නේද? ත්වරණය ධන නේද? ඈ? ඇයි ඍණ පැත්තට ප්‍රවේගය අඩු වෙනවා කියන ධන පැත්තට වැඩි වෙනවා කියන එකනේ. ධන පැත්තට වැඩි වෙනවා කියන එක ධන ත්වරණයක් නේ. නේද? ඔක මං කිව්වා. තේරුණාද? ඔව් සර්. අර දන්නේ. ආ. හරි. නවවෙනි එක O සිට B දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. ඕකනේ. මොකද වෙන්නේ? ආරම්භයේ ප්‍රවේගයක් යට තියෙන අන්තක්ඛණ්ඩය මොකද වෙන්නේ? ඍණ පැත්තට. අනුක්‍රමණය මොකද වෙන්නේ? බිඳුවයි. මේ වගේ. මේක ආවද? ඔව් සර්. මේකේ බලන්න එකම හැඩතල එනවා. දැන් විස්ථාපන කාලයකේ ආවේ වෙනස් හැඩතල අවස්ථා ටිකට. මේක එකම හැඩතල එනවා මේ වෙනස් අවස්ථාවලට. ඒකට කලබල වෙන්න එපා. 10 වෙනි එක
ඕවලින් නිශ්චලතාවයෙන් පටන් අරන් ප්‍රවේගය වැඩි කරගෙන B වෙනකන් එනවා. එහෙනම් ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ? බිඳුවයි එහෙනම් අන්තක්කණ්ඩයේ බිඳුවයි. අනුක්‍රමණය මොකද වෙන්නේ? ඒ කියන්නේ ත්වරණය මොකද වෙන්නේ? මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ ධන පැත්තට අඩු වෙනවා. ඒ කියන්නේ ඍණ ත්වරණයක්. ඍණ නියතයි. කොහොමද එන්නේ? මේක ආවද? ඔව් සර්. ඊට පස්සේ 11 වෙනි එක මොකක්ද දෙන්නේ? මෙතන ඉඳන් මෙයාගෙන් ඉහළ ප්‍රවේගයෙන් චලිතය පටන් ගත්ත එක්කෙනෙක් ප්‍රවේගය අඩු කරන් B දක්වා එනවා. මොකද්ද වෙන්නේ? ආරම්භයේදී ඍණ ප්‍රවේගයක් තියෙන නිසා අන්තක්කණ්ඩය ඍණ අනුක්‍රමණය මොකද වෙන්නේ? අපි ඍණ කියලා සලකන පැත්තට අඩු වෙනවා. ඒ කියන්නේ ධන පැත්තට වැඩි වෙනවා. මේක ධන නියතයක්. මොකක්ද වෙන්නේ? අවසාන නිශ්චල වෙන්න ඕනේ. මේ නිශ්චල වුණ අවසාන බිඳුව කියලා දාගන්න. මේ මෙතන මූල ලක්ෂ්‍ය බිඳුව කියලා හැම එකෙම දාගන්න. මේක මම හිතන්නේ වැරදිද එහෙනම් ඔයාගේ? නෑ සර් ඒක දැන් හැදුවා. හරි. මේක හරියද එතකොට 12 වෙනි එක අංශුවක් B වල නිශ්චලව සිටීම. කොහොමද එන්නේ? මෙතන නිශ්චල වින්නවා. නිශ්චල වින්නවා කියන්නේ ආරම්භක අන්තක්කණ්ඩයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් වෙන හින්දා අනුක්‍රමණයක් බිඳුවයි ත්වරණයක් බිඳුව හින්දා මේ වගේ එන්නේ. මේක ආවද? ඔව් සර්. හරි. දහතුන තියෙන මොකද්ද? අපරාධයක්. ඕවලින් ඒකාකාර ප්‍රවේගයෙන් O සිට B දක්වා යන එක. ආරම්භක ප්‍රවේගය මොකද වෙන්නේ? ධන පැත්තට තියෙන. එහෙනම් අන්තක්කණ්ඩයේ ධන. ත්වරණයක් නැහැ. කොහොමද එන්නේ? මේක හරිද? හරි සර්. 14 ඕවලින් නිශ්චලතාවයෙන් චලිතය පටන් අරන් ප්‍රවේගය වැඩි කරගෙන මෙතෙන්ට එනවා. මේක කොහොමද එන්නේ? ආරම්භයේ ප්‍රවේගයක් නැති නිසා අන්තක්කණ්ඩයේ බිඳුවයි අනුක්‍රමණය ධන පැත්තට වැඩි වෙන නිසා يعني ප්‍රවේගයේ ධන පැත්තට ධන නියතයක් නේද? ත්වරණය ප්‍රවේගයේ ධන පැත්තට වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණය නම් ධන නියතයක් වෙනවා. එහෙනම් අනුක්‍රමණය ධන නියතයි. කොහොමද එන්නේ? ආවද? ආවද? ඔව් සර්. හරි. අවසාන එක
B වලින් ඉහළ ප්‍රවේගයෙන් චලිතය පටන් අරන් ප්‍රවේගය අඩු කරන් O දක්වා එනවා. ආරම්භයේදී යාට ප්‍රවේගයක් තියෙනවා ධන පැත්තට. ඒ නිසා අන්තක්ඛණ්ඩයේ ධන. අපි ධන කියලා සලකන පැත්තට මොකද වෙන්නේ? එයාගේ ප්‍රවේගය අඩු කරගන්න කියන තරණය ඍණ. එහෙනම් අන්තක්ඛණ්ඩය ඍණ නියතයක්. අන්තක්ඛණ්ඩයේ සොර අනුක්‍රමණයේ ඍණ නියතයක්. අනුක්‍රමණයේ ඍණ නියතයක්. අවසානයේ බිඳුවක් වෙන්න ඕනේ හැඩතලයේ මෙහෙම. මේක හරිද? හරි සර්. හරි. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාර හරිද? හරි සර්. හරි. ඊළඟට ලියන්න අපි ඊළඟ එකට යමු. ත්වරණ කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්ණය කිරීම. 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 හරි. ලියන්න. ත්වරණ කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීම. ත්වරණ කාල ප්‍රස්ථාරවල හැඩතල නිර්මාණය කිරීම. අපි ත්වරණ කාල ප්‍රස්ථාරයක හැඩතල නිර්මාණය කරද්දී දැනගන්න ඕනි කරුණු තියෙනවා. මොනවද? ත්වරණ කාල ප්‍රස්ථාරයක් ගත්තොත් ත්වරණ කාල ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද? ආරම්භක තරණය. ආරම්භක තරණය. අනුක්‍රමණය වේගය. අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණයක් නෑ නෙමෙයි. අනුක්‍රමණයේ අර්ථ දක්වන භෞතික රාශියක් නෑ. ත්වරණ කාල ප්‍රස්ථාරයට අනුක්‍රමණ තියෙන්න පුළුවන් ඈ. හරිද? අනුක්‍රමණ තියෙන්න පුළුවන්. අනුක්‍රමණයේ අර්ථ දක්වන භෞතික රාශියක් තමයි නැත්තේ. තේරුණාද? තේරුණාද? එතකොට වර්ගඵලයෙන් ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස. දැන් ප්‍රශ්නයක් තියෙනවානේ මේකේ ත්වරණය ගැන අදහසක් අපිට ගන්න විදිහක් නැහැනේ. කොහොමද අදින්නේ මේකේ හැඩතල? ප්‍රශ්නයක් තියෙනවානේ. මේකේ අනුක්‍රමණය නැහැ නේද? අනුක්‍රමණය කියලා භෞතික රාශියක් නැහැ නේ මේකට අදාළ. මොකද කරන්නේ? මොකුත් කරන්න දෙයක් නැහැ. මොකද මේ අපි කතා කරන්නේ අපි දැන් මුලින් ඉඳන් මතක ඇති අපි හදපු ඒලල් මට්ටමේදී විතරයි මම මේ කියන්නේ. ඒලල් මට්ටමේදී මතකද අපි ත්වරණය වෙනස් වෙනේව හැදුවද? ත්වරණය වෙනස් වෙන ඒව කතා කරාද? ගණන් හදද්දි එහෙම මාෂා නියත ත්වරණ විතරයි නේද සැලකුවේ අපි? ත්වරණය නියත වෙන අවස්ථාව විතරයි නේද සැලකුවේ? ත්වරණය වෙනස් වෙනව සැලකුවේ නෑනේ අපි. දැන් විස්ථාපනය වෙනස් වුණොත් ප්‍රවේගයක්. ප්‍රවේගය වෙනස් වුණොත් ත්වරණයක්. ත්වරණය අපි කතා කරේ කොහොමද? නියත වෙන්න ඕනේ. අර සමීකරණ වලට එහෙම දාද්දි මොකද කිව්වේ මම? මේක නියත වෙන්න ඕනේ. ත්වරණය නියත වෙන්න ඕනේ. මතකද? ඔව් සර්. හරි. දැන් ඔය කලින් යන ප්‍රස්ථාරවලත් ත්වරණය කියන තැන්වල මන් දුන්නේ නියත ත්වරණයක්. නැත්නම් ඒකාකාර ත්වරණයක්. හරිද? ඒ නිසා අපිට මේකේ හම්බෙන්නේ ප්‍රස්ථාර 3යි. ප්‍රස්ථාර 3යි. ඒත් වැඩි වෙන ත්වරණ නැහැනේ. විනාඩියක් කොහොම ඉන්න. හරි. කැමරා එක ඔෆ් වුණා. දැන් ඔන් වෙයි. හරි. කමක් නැහැ මම කියන එක ඇහෙනවනේ. එතකොට මෙතන අපි කතා කරන්නේ නියත ත්වරණ තියෙන ඒවා විතරයි. අමාශය තේරුණාද? ඔව් සර්. හරි. ඒ නිසා මේ ප්‍රස්ථාරය යටතේ අපිට හම්බෙන්නේ හැඩතල 3යි. ඒත් අපි මුලින් කියන්න ඕනේ මේ ප්‍රස්ථාර අඳිද්දී
ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩයේ වෙච්ච මේ ආරම්භක ත්වරණයයි ප්‍රස්ථාරයේ වර්ගඵලය වෙන x අක්ෂරයට තියෙන වර්ගඵලය වෙන ප්‍රවේග වෙනසයි අපිට සලකලා බලන්න පුළුවන්. ලියන්න මෙහෙම. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. ත්වරණ කාල ප්‍රස්ථාර වල හැඩතල නිර්මාණය කිරීමේදී ත්වරණ කාල ප්‍රස්ථාර වල හැඩතල නිර්මාණය කිරීමේදී ත්වරණ කාල ප්‍රස්ථාර වල හැඩතල නිර්මාණය කිරීමේදී පහත කරුණු ගැන අවධානය යොමු කරයි. පහත කරුණු පිළිබඳව අවධානය යොමු කරයි. පහත කරුණු පිළිබඳව අවධානය යොමු කරයි. පළවෙනි එක ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩය වන ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩය වන ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩය වන ආරම්භක ත්වරණය මත ප්‍රස්ථාරයේ අන්තක්කණ්ඩය වන ආරම්භක ත්වරණය මත ආරම්භක ත්වරණය මත එහි අන්තක්කණ්ඩය ධනවේද ඒ කියන්නේ C ධනවේද C ධනවේද C ඍණවේද C ඍණවේද හෝ C බිඳුව වේද යන්න තීරණය කිරීම. C බිඳුව වේද යන්න තීරණය කිරීම. ආරම්භක ත්වරණය දිහා බලලා අපි තේරුම් ගන්න ඕනේ ඔයන් කවුද කියලා වෙන්නේ. ඊළඟට දැන් පේනවන්නේ දැන් කැමරා එක හරිනේ. හරි සර්. හරි. එතකොට ඊළඟට බලන්න ඕනේ මේ ප්‍රස්ථාරයේ x අක්ෂයට යටත් වෙන වර්ගඵලය. ලියන්න. ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රවේග වෙනස ප්‍රවේග වෙනස ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාව සමග සාධන වර්ගඵලය වන ප්‍රවේග වෙනස වර්ගඵලය මගින් නිරූපණය වන ප්‍රවේග වෙනස කියලා දාගන්න. වර්ගඵලය මගින් නිරූපණය වන ප්‍රවේග වෙනස පිළිබඳ අවධානය යොමු කිරීම. පිළිබඳ අවධානය යොමු කිරීම. පිළිබඳ අවධානය යොමු කිරීම. හරිද? හැබැයි අපි මේ ප්‍රස්ථාර හැඩතල තීරණය කරද්දී මේ ප්‍රස්ථාර හැඩතල ගැන කතා කරද්දී අපි නියත ත්වරණයෙන් සිදුවන චලිත පමණක් කතා කරන හින්දා අපිට එන්නේ හැඩතල 3යි. හරිද? ලියන්න මෙහෙම. නමුත් වෙනම ලියන්න. නමුත් උසස් පෙළ විෂය නිර්දේශයේ යටතේ නමුත් උසස් පෙළ විෂය නිර්දේශයේ යටතේ නමුත් උසස් පෙළ විෂය නිර්දේශයේ යටතේ නියත හෙවත් ඒකාකාර ත්වරණයෙන් පමණක් සිදුවන චලිත අධ්‍යයනය කරන බැවින් නියත හෙවත් ඒකාකාර ත්වරණයෙන් පමණක් සිදුවන චලිත නියත හෙවත් ඒකාකාර ත්වරණයෙන් පමණක් සිදුවන චලිත නියත හෙවත් ඒකාකාර ත්වරණයෙන් පමණක් සිදුවන චලිත අධ්‍යයනය කරන බැවින්
අධ්‍යයනය කරන බැවින් අධ්‍යයනය කරන බැවින් අධ්‍යයනය කරන බැවින් මෙහිදී 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 ප්‍රස්ථාර හැඩතල 3ක් පමණක් අපට ලැබේ. මෙහිදී ප්‍රස්ථාර හැඩතල 3ක් පමණක් අපට ලැබේ. මෙහිදී ප්‍රස්ථාර හැඩතල 3ක් පමණක් අපට ලැබේ. ප්‍රස්ථාර හැඩතල 3ක් පමණක් අපට ලැබේ. මොනවද ඒ තුන? අවස්ථා තුන මොනවද කියන්නකෝ විය හැකි? පළවෙනි එක තමයි වස්තුවක් මොකද වෙන්න පුළුවන්? එක්කෝ නිශ්චලතාවයේ තියෙන්න පුළුවන්. නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න පුළුවන්. හරිද? වස්තුවක් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම. මෙහෙම වෙන්න පුළුවන් නේද? එක්ක නිශ්චලතාවයේ තියෙනවා නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. හරිද? මේ කියන්නේ මොකද්ද? තරණය මොකද වෙන්නේ මේ වෙද්දි? තරණය මොකද වෙන්නේ? බිඳුවයි නේද? ඈ? ඔව්. එතකොට තරණය ඒ සමානයි බිඳුවයි. ප්‍රස්ථාර හැඩතලය කොහොමද එන්නේ එහෙනම්? මේ වගේ. තේරුණාද? ඔව් සර්. දෙවෙනි එක මොකද්ද? වස්තුවක් ධන නියත තරණයෙන් චලිත වීම. ධන නියත තරණයෙන් චලිත වීම. ඒ කියන්නේ මොකද්ද? ඒ ධන නියත කොහොමද එන්නේ? අන්තක්ඛණ්ඩය ධන නියත වෙනව නේද? ආරම්භක මේ හැඩේ නේද? තුන්වෙනි එක මොකද්ද? වස්තුවක් ඍණ නියත තරණයෙන් චලිත වීම. ඒ කියන්නේ මොකද්ද? තරණය ඍණ නියතයි. කොහොමද එන්නේ? මේ හැඩතල තුන විතරයි නේද දෙන්න පුළුවන් අපේ උසස් පෙළකට කතා කරන අවස්ථාවලට ගත්තොත්. ඔව්. හරි. පැහැදිලිද හොඳටම? ඔව් සර්. හරි. මේක දාගන්න. මේ අකුරු පැහැදිලිද මේ උඩ තියෙන? නෑ නේද? ඔව් සර්. එහෙනම් අවුලක් නෑ. වස්තුවක් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම, වස්තුවක් ධන නියත ත්වරණයෙන් චලිත වීම, වස්තුවක් ඍණ නියත ත්වරණයෙන් චලිත වීම. ඔය ටික දාගන්න.
හරිද? හරිද? හරි සර්. හරි. අපි දැන් අර කලින් අවස්ථා 15ට මේක ඇඳලා බලමු. හරිද? ලියා ගන්න. පහත් දැක්වෙන අවස්ථාවන් වලදී පහත දැක්වෙන අවස්ථාවන් වලදී පහත දැක්වෙන අවස්ථාවන් වලදී සියලුම මිනුම් ඕවල සිට ආරම්භ කර ඇති අතර සියලුම මිනුම් ඕවල සිට ආරම්භ කළ ඇති අතර ඕ ලක්ෂයේ සිට ආරම්භ කර ඇති අතර සියලුම මිනුම් ඕ ලක්ෂයේ සිට ආරම්භ කර ඇති අතර සියලුම මිනුම් ඕ ලක්ෂයේ සිට ආරම්භ කර ඇති අතර කැපිටල් A අනු ධන සීමාවේ පවතින ලක්ෂයක් වන අතර කැපිටල් A අනු ධන සීමාවේ පවතින ලක්ෂයක් වන අතර කැපිටල් A අනු ධන සීමාවේ පවතින ලක්ෂයක් වන අතර කැපිටල් B අනු ඍණ සීමාවේ පවතින ලක්ෂයකි. ඍණ සීමාවේ පවතින ලක්ෂයකි. ඍණ සීමාවේ පවතින ලක්ෂයකි. ඍණ සීමාවේ පවතින ලක්ෂයකි. ලියන පළවෙනි එක අංශුවක් ඕවල නිශ්චලව සිටීම අංශුවක් ඕවල නිශ්චලව සිටීම අංශුවක් ඕවල නිශ්චලව සිටීම දෙවැනි එක අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම ඉඩ තියදී අඳින්න අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම තුන්වෙනි එක අංශුවක් ඕ සිට ඒ දක්වා ඔක ලියද්දි මෙහෙම ලියන්න මේ ඕ සිට ඒ දක්වා මෙහෙම ලියන්න අංශුවක් ඕ සිට ඒ දක්වා ඉක්මන ලියත හැකිනේ අංශුවක් ඕ සිට ඒ දක්වා තුන්වෙනි එක අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ත්වරණයෙන් චලිත වීම අංශුවක් ඕ සිට ඒ දක්වා නියත ත්වරණයෙන් චලිත වීම හතරවෙනි එක අංශුවක් ඕ සිට ඒ දක්වා අංශුවක් ඕ සිට ඒ දක්වා නියත මන්දනයෙන් චලිත වීම අංශුවක් ඕ සිට ඒ දක්වා නියත මන්දනයෙන් චලිත වීම අංශුවක් ඕ සිට ඒ දක්වා නියත මන්දනයෙන් චලිත වීම ඊළඟ එක අංශුවක් ඒ වල නිශ්චලව සිටීම 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 හය නේද ඊළඟට ඔව් සර්. හයවෙනි එක අංශුවක් A සිට O දක්වා අංශුවක් A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් A සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම හත්වෙනි එක අංශුවක් A සිට O දක්වා අංශුවක් A සිට O දක්වා නියත ත්වරණයෙන් චලිත වීම නියත ත්වරණයෙන් චලිත වීම අංශුවක් A සිට O දක්වා නියත ත්වරණයෙන් චලිත වීම අටවෙනි එක අංශුවක් A සිට O දක්වා අංශුවක් A සිට O දක්වා නියත මන්දනයෙන් චලිත වීම අංශුවක් A සිට O දක්වා නියත මන්දනයෙන් චලිත වීම ඊළඟට නවවෙනි එක අංශුවක් O සිට B දක්වා අංශුවක් O සිට B දක්වා
නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් O සිට B දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම 10 වෙනි එක අංශුවක් O සිට B දක්වා අංශුවක් O සිට B දක්වා නියත ත්වරණයෙන් චලිත වීම නියත ත්වරණයෙන් චලිත වීම නියත ත්වරණයෙන් චලිත වීම 11 වෙනි එක අංශුවක් O සිට B දක්වා අංශුවක් O සිට B දක්වා නියත මන්දනයෙන් චලිත වීම නියත මන්දනයෙන් චලිත වීම නියත මන්දනයෙන් චලිත වීම 12 වෙනි එක අංශුවක් B වල නිශ්චලව සිටීම අංශුවක් B වල නිශ්චලව සිටීම අංශුවක් B වල නිශ්චලව සිටීම 13 වෙනි එක අංශුවක් B සිට O දක්වා අංශුවක් B සිට O දක්වා අංශුවක් B සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම අංශුවක් B සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම ඊළඟ එක 14 අංශුවක් B සිට O දක්වා නියත ත්වරණයෙන් චලිත වීම අංශුවක් B සිට O දක්වා නියත ත්වරණයෙන් චලිත වීම අංශුවක් B සිට O දක්වා නියත ත්වරණයෙන් චලිත වීම අවසාන එක 15 වෙනි එක අංශුවක් B සිට O දක්වා අංශුවක් B සිට O දක්වා නියත මන්දනයෙන් චලිත වීම නියත මන්දනයෙන් චලිත වීම හරිද ලියාගත්තද හරි සර්. right කරන්න ගන්න බලන්න
හරිද? හරිද? හරි සර්. පළවෙනි එකට මොකක්ද දෙන්නේ? අංශුවක් ඕවල නිශ්චලව සිටීම. මේ තුන නේද මාරුවට එන්නේ? ඒ කියන්නේ තැන් තැන් වලට sorry. පළවෙනි එක මොකද්ද? අංශුවක් ඕවල නිශ්චලව සිටීම. ඕවල නිශ්චලයි කියන්නේ යට තරණයක් නැහැනේ. එකට මේකද? ඔව්. හරි. ඊළඟට අංශුවක් O සිට A දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. නියත ප්‍රවේගයක් කියන්නේ තරණයක් නැහැ. එහෙනම් දෙකටත් මේකද ආවේ? ඔව් සර්. මේකද ආවේ? ඔව් සර්. හරි. තුන්වෙනි එක. හරි. අංශුවක් O සිට B O සිට A දක්වා නියත sorry. හරි. අංශුවක් O සිට A දක්වා නියත තරණයෙන් චලිත වීම. ඒ කියන්නේ ධන තරණයක් නේ ධන දිශාවට හින්දා. තුනට මේක දාවේ. ඔව් සර්. ඊට පස්සේ අංශුවක් O සිට A දක්වා මන්දණයෙන් චලිත වීම. ඒ කියන්නේ ඍණ තරණයක්. හතරට මේක දාවේ. ඔව්. හරි. ඊට පස්සේ අංශුවක් A වල නිශ්චලව සිටීම. පහට එන්නේ මේක. ඊට පස්සේ අංශුවක් A වල සිට O දක්වා නියත ප්‍රවේගයෙන් චලිත වීම. නියත ප්‍රවේගයක් කියන තරණයක් නැහැ. හයටත් මේක. ඒ දෙක හරියද? හරි සර්. හරි. ඊළඟට අංශුවක් A සිට O දක්වා ත්වරණයෙන් චලිත වීම. මේ පැත්තට ත්වරණයක් කියන්නේ මේ අපි සලකන පැත්තට මන්දනයක්. එන ඍණ ත්වරණයක්. ඒ කියන්නේ 7 මෙතෙන්ට 7 මේ වගේ එකක්. ආවද? ඔව් සර්. 8 අංශුවක් A සිට O දක්වා මොකද වෙන්නේ? මන්දනය වෙනවා. ඒ කියන්නේ අපි ඍණ කියන පැත්තට මන්දනය වෙද්දී ධන කියන පැත්තට ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. කියන ත්වරණයක්. මොකද වෙන්නේ? 8 මේක. ආවද? ඔව් සර්. හරි. අංශුවක් ඊළඟට O සිට B දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම. 9ට එන්නේ මේ වගේ එකක්. ඒකාකාර ප්‍රවේගයක් කියන තරණයක් නෑනේ. 10ට අංශුවක් O සිට B දක්වා ත්වරණයෙන් චලිත වීම. ඍණ කියන පැත්තට ප්‍රවේගය වැඩි කරද්දී ධන පැත්තට අඩු වෙනවා. එහෙනම් 10ට එන්නේ මේ වගේ එකක්. 11 වෙනි එක අංශුවක් O සිට B දක්වා නියත මන්දණයෙන් චලිත වීම. ඍණ පැත්තට ප්‍රවේගය වැඩි අඩු කරගන්නවා කියන්නේ ධන පැත්තට වැඩි කරගන්නවා කියන්නේ ධන තරණයක් එක. 11ට මේ වගේ එකක්. ඒ ටික හරියද? හරි සර්. ඊළඟට අංශුවක් B වල නිශ්චලව සිටීම. B වල නිශ්චල වෙන්නවා කියන්නේ තරණයක් නෑනේ 12. ඊළඟට අංශුවක් B සිට O දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම. ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ තරණයක් නෑ. 13ත් මේ වගේ එකක්. ඊළඟට අංශුවක් B සිට O දක්වා ත්වරණයෙන් චලිත වීම. ත්වරණයක් කියන ධන ත්වරණයක් ඒ නිසා 14. අංශුවක් B සිට O දක්වා 15 වෙනි එක මන්දනය වීම. ඒ කියන්නේ ප්‍රවේගය අඩු කරගන්නවා. එන ඒ කියන්නේ මේ වගේ එකක්. ඔක්කොම ටික හරියද? හරි සර්. හරි. ඔන්න ප්‍රවේග කාල හා ත්වරණ කාල අද අපි ඉවර කරා. හරි. මේ ටික ඔක්කොම තේරුණාද? ඔව් සර්. හරි. විභාගයට අහන්නේ ඕවා නෙමෙයි. විභාගයට අහන්නේ මේ දැන් කරන්න යන ටික. ඒතර මේවා ඉගෙනන්නේ. ඒව ඕනේ මේ දැන් කරන එක කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම විභාගයට අහන්නේ. ඔයාට දෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. මේ පාරත් ආවා. හැම පාරම එනවා. ඒක දීලා වාගෙන් අහනවා අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා. එහෙම නැත්නම් ඔක මේ පැත්තට අහනවා. ඒ කියන්නේ එක්කෝ විස්ථාපනයක දීලා ප්‍රවේගයක අහනවා. එක්කෝ ප්‍රවේගයක දාලා දීලා විස්ථාපනයක අහනවා. එහෙම නැත්නම් ඔයාට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දීලා ත්වරණ කාල ප්‍රස්ථාරයක අහනවා. එක්කෝ ත්වරණ කාල ප්‍රස්ථාරයක දීලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අහනවා. හරිද? ඔන්න ඕක ඉගෙන ගන්න ඕනේ. ඔකට කියනවා අපි ප්‍රස්ථාර පරිවර්තනය කියලා. විස්ථාපනයක දුන්නොත් ප්‍රවේගයක අඳින්නේ කොහොමද? ප්‍රවේගයක දුන්නොත් විස්ථාපනයක අඳින්නේ කොහොමද?
ප්‍රවේගයක දුන්නොත් ත්වරණයක අදින්නේ කොහොමද? ත්වරණයක දුන්නොත් ප්‍රවේගයක අදින්නේ කොහොමද? ඔකට අපි කියනවා ප්‍රස්ථාර පරිවර්තනය. හරි. ඕක තමයි අපිට ඊළඟට කරන්න තියෙන්නේ. හරිද? මේක තුන අවස්ථා හතරක් යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා. හරිද? මම ඒක අද දවසට කරන්නේ නැහැ. ඒක මම ඊළඟ දවසේ පටන් ගන්නම්. හරිද? අද කරපු ටික සම්පූර්ණයෙන් තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අපි ආයි මේ බ්‍රහස්පතින්ද ක්ලාස් එක තියෙනවා 9:30ට. හරිනේ? හරි සර්. හරි. බ්‍රහස්පතින් දෙන්න බ්‍රහස්පතින් මේ ප්‍රස්ථාර පරිවර්තනය කියන එක ඉවර කරමු. හරිද? හරි. එහෙනම් යන්න පුළුවන්. good night. ප්‍රශ්න මොන හරි තියෙනවද? ප්‍රශ්න මොන හරි තියෙනවද? නැහැ සර්. හරි. ඊළඟට ඔයාගාව තියෙනවද පේසුරු MCQ පොත? ගන්නවා කිව්ව සර් සත් දැන් දෙන්නේ. ඒක ගන්න. මොකද අපිට ඒක සාකච්ඡා කරන්න තියෙනවා. හරිද? මම කියුණේ කලින් ඒක. ඔව්. හරි. ඒක ගන්න. හරි. හරි නේ. good night sir. හරි good thank night. you. හරි. okay.